සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. අපි අද දවසේත් මේ විදිහට දිවියට අත්වලක් වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සිට පටිගත කරමින් ජයමග රූපවාහිනී නාලිකාව සෑම සඳුදා දිනකම ඔබ වෙනුවෙන් ගෙනෙන දිවියට අත්වලක් වැඩසටහන වෙනුවෙන් අපි අද දවසේත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුනේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි අද දවසේත් নমස්කාර පූර්වකව අපේ වැඩසටහනට මෙත් සිතින් යුතුව පිළිගනිමු. තිරුවන් සරණයි අපේ හමුතුරුවනේ. අද දවසේ අපි දිවියට අත්වල වැඩසටහනින් කතා කරන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට වැදගත් වන ඉතාමත් වටිනා මාතෘකාවක් මේක. අනිවාර්යයෙන්ම මේ මාතෘකාව පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. සමාජයේ මිනිසුන් කතා නොකරන හැබැයි කතා කළ යුතු මාතෘකාවක් මේක. අද අපේ මාතෘකාව වෙන්නේ මත්වීම. මොකක්ද මේ මත්වීම? ඇත්තටම අපි මත්වීම කියපුවාම හිතන්නේ මත්ද්‍රව්‍යයට බැහැ වෙලා ඒකට මත් වෙන එක පිළිබඳව. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඒ මත්වීම පිළිබඳව දැනගන්නට අපි අද දවසේ ඔබව දැනුවත් කරන්නට මේ වැඩසටහනෙන් සූදානම්. අපේ හාමුදුරනේ අපි වැඩසටහන ආරම්භයේදීම ඇත්තටම කියමු මේ මත්වීම කියන්නේ මොකක්ද අපේ හාමුදුරනේ? අපි සඳහන් කරන මත්වීමට එහයින් ගිය මත්වීමක් පිළිබඳව ඔබ වහන්සේ සමග කතා කරද්දී මට දැනගන්න ලැබුණා. අපි අපේ ප්‍රේක්ෂකයන් අපේ තරුණ තරුණියන් ඒ පිළිබඳව දැනුවත් කරමු අපේ හාමුදුරනේ. ප්‍රථම කොට කවිඳුටත් ඒ වගේම මේ වැඩසටහන නරඹන කොයි කාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ජීවිත ගමන අලංකාර කර ගැනීම උදෙසා ජයමග රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින දිවියට අත්වලක් වැඩසටහනේ අද මාතෘකාව කාලෝචිත මාතෘකාවක්, ගොඩක් දෙනෙකුට කතා කරන්න වෙච්ච මාතෘකාවක්. මත්වීම. පළවෙනියටම කවිඳු මගෙන් අහපු ප්‍රශ්නේ තමයි මත්වීම කියන්නේ මොකක්ද කියන එක. එහෙමයි අපේ හාමුදුරනේ. ඕනෑම දෙයක එල්ලිලා ඉන්නකොට ඒ තුලින් ඇතිවෙන හුරුවට තමයි මත්වීම කියන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. එතකොට මේ මත්වීම විවිධ අංශවලට බෙදෙන්න පුළුවන්. මත්වීමේ හොඳ පැතිත් තියෙනවා, නරක පැතිත් තියෙනවා. එහෙමයි. දැන් ගොඩක් වෙලාවට මත්වීම පිළිබඳව කල්පනා කරනකොට අපි යන්නේ මත්ද්‍රව්‍ය වලට. ඒ විතරක් නෙවෙයි අනෙකුත් අංශවලටත් මත්වීම කියන එක බලපානවා. එහෙමයි. සමහරක් වෙලාවට ගීතවලට සමහරු මත් වෙනවා. සමහර වෙලාවට සමහරු බනට මත් වෙනවා. එතකොට යහපතට මත්වීම, අයහපතට මත්වීම කියලා මත්වීම දෙකක් පෙන්වන්න පුළුවන්. ඉතින් යහපතට මත් වෙලා කටයුතු කරනවා කියන එක අහිතක් නෙවෙයි. ඒක Tamanටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින කටයුත්තක්. ඒක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ මේ හිතට එන හැම සිතිවිල්ලක්ම හැම ඇලීමක්ම දුරු කළ යුතුද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ තමයි හැම සිතිවිල්ලක්ම හැම ඇලීමක්ම දුරු කරන්න එපා. නරක ඇලීම් අයින් කරන්න. සසරේ බැඳෙන්න හේතු වන ඇලීම් අයින් කරන්න. සසරෙන් එතර වීම පිණිස හේතු වන ඇලීම් සිද්ධ කරන්න. දැන් කවිඳු මේ නිවනට නොඇලුණු කෙනෙකුට නිවන් දකින්න බෑ. එහෙමයි. දැන් සම්බුද්ධ ශාසනය පැවිදි වෙච්ච මම පැවිද්දට ඇලුම් කරන නිසා තමයි තාමත් මෙතන ඉන්නේ. අනිවාර්යයෙන්. එතකොට මම පැවිද්දට ඇලිය යුතුයි, ගිහි ගෙදරට නොඇලිය යුතුයි. හරි? එතකොට පැවිද්දට ආසාවක් නැත්තම් මේ ශාසනික ප්‍රතිපදාවට ක්‍රමවේදයට කැමැත්තක් නැත්තම් මට මේකේ ඉන්න බෑ. එතකොට ඇලෙන්න ඕන තැනට ඇලෙන්න හොඳ නැති තැනෙහි නොඇලී ඉන්නත් මිනිස්සු තේරුම් ගන්න ඕන. එහෙමයි. එතකොට ඔය මත්වීම කියන එකත් ඔය ඇලීමයි දෙකම එකට වගේ යන්නේ. එතකොට මත්වීම කියන එකත් හොඳ මත්වීම තියෙනවා, නරක මත්වීම තියෙනවා. හොඳ විදියට මත් වුණාට ප්‍රශ්නයක් නැහැ. අද ගොඩක් වෙලාවට මිනිස්සු මත් වෙන්නේ නරක විදියට. නරක දෙයට මත් වුණාම නරක ප්‍රතිඵල, හොඳ දෙයට මත් වුණාම හොඳ ප්‍රතිඵල.
එතකොට හොඳ දේ කියලා මං හඳුන්වන්නේ තමන්ගේ දහමට, ආගමට, දහමට, ඒ වගේම මේ ආධ්‍යාත්මික ගමනට හොඳ දේවල් නරඹන්න, අන්න ඒ වගේ යහපත් දෙයට යොමු වෙන්න පුළුවන් නම් සමහරකට අසරණයන්ට පිහිට වෙන්න, ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතේට හුරු කරගන්න පුළුවන් නම් පොතපත පරිශීලනය කරන්න, බණ පොතක් පරිශීලනය කරන්න, අන්න ඒවායෙහි යෙදෙන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වන ඉලක්කයට යන්න යම්කිසි මත්වීමක් ඕන. අනිවාර්යෙන්ම අපේ හැමතුරනේ තමන්ගේ බලාපොරොත්තු වන තමන් අපේක්ෂිත ඉලක්කයට යන්න අනිවාර්යෙන්ම මත්වීමක් ඕනේ කියලා අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඇත්තටම මේ මත්වීම කියපුවම අර අපේ හිතට එන මත්වීම නෙමෙයි මේ ඇත්තටම. ඉතින් අපේ හැමතුරනේ දැන් අපි පසුගිය සතියේට කලින් සතියේදී කතා කළා අපේ හැමතුරනේ අපි ආදරය ගැන කතා කරද්දී දැන් මෙහෙම බලපුවම ආදරයත් එක්තරා මත්වීමක්. ඉතින් ආදරයේ අපේ හැමතුරනේ ප්‍රභේදයන් පිළිබඳව කතා කළා අපි. අපේ හැමතුරුනේ දැන් ඔබ වහන්සේ සඳහන් කරනවා හොඳ පැත්තට මත්වීම, ඊට පස්සේ නරක පැත්තට මත්වීම කියලා දෙකක් තියෙනවා කියලා. ඉතින් අපේ හැමතුරුනේ මෙතනිනුත් එහාට ගියපුවාම මත්වීමේ ප්‍රභේදයන් තියෙනවද? ඒ පිළිබඳව ඔබ වහන්සේකින් දැනගන්නට කැමතියි. ඔව් ඇත්තටම දැන් ඔය මේ මත්වීම පිළිබඳව මම අර හොඳ පැත්තට මත්වීම කියලා කිව්වේ කවින්දු මේ හොඳ දෙයට යොමු වෙන්න කියන අදහස මුල් කරගෙන. දැන් භාවනාවක් වුණත් ප්‍රගුණ කරගෙන යනකොට මේ ඒ සම්පූර්ණයෙන් ඒට කැප වෙන්න අදිෂ්ඨානයක් තියෙන්න එපේ. ඒකට මත්වීම කියන වචනේ දෙන්න හොඳ නෑ. මොකද සමාජයේ විසින් ওই මත්වීම කියන එක වැරදවා තේරුම් ගන්න නිසා. නැත්තම් ඕක ඊළඟ දවසේ මේක විකාශනය වෙච්ච දවසට යන්න පුළුවන් සෝමානන්ද හිමියන් මේ නිවන් දකින්න මත් වෙන්න ඕන කිව්වයි කියලා. එහෙමයි. මත්වීම කියලා කියන්නේ මේ යහපතට යෙදෙන්න. දැන් අර බුදුහාඳුරන් දේශනා කරු සූත්‍රයක් තියෙනවා මේ රාත්‍රී කාලය දැන් අවදියෙන් ඉන්නවයි කියන එකත් මත්වීමක් නේ. එහෙමයි. බෑ එළි වෙනකන් අවදියෙන් ඉන්නවයි කියන එකට හුරු වුණාම පුළුවන්. ඒකට යොමු වන අයගේ මේ යොමු වන කණ්ඩායම් පහක් ගැන සඳහන් කරනවා. පළවෙනි කණ්ඩායම තමයි ඒ කියන්නේ රාත්‍රියට නිින්ද අඩු කරලා නිදි වර්ජිතව ඉන්න කණ්ඩායම් පහක් මේ ලෝකේ ඉන්නවා. පළවෙනි කණ්ඩායම තමයි කාන්තාවක් පිළිබඳව හිතේ තියාගෙන ඉන්න පුරුෂයා. අප්පන් සුපති සූත්‍රය. නිින්ද අඩු සුපති කියන්නේ නිින්දනේ. අප්පන් කියන්නේ පොඩ්ඩයි කියන එක. එතකොට පොඩ්ඩක් නිදින අයගෙන් පළවෙනි කණ්ඩායම තමයි කාන්තාවක් පිළිබඳව හිතේ තියාගෙන ඉන්න පුරුෂයා. හරි? ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන තරුණයෝ දන්නවා. කාන්තාව නැත්තම් තරුණියක් පෙම්වතියක් තමන්ගේ හිතේ තියෙනවා රැට නිින්ද යනවා අඩුයි. ඊළඟට තරුණයෙක් පිළිබඳව නැත්තම් පුරුෂයෙක් පිළිබඳව හිතේ තියාගෙන ඉන්න කාන්තාවට නිින්ද අඩුයි. හරි? එතකොට තරුණයා ගැන පෙම්වතා ගැන තමයි හිතෙන්නේ මේ පෙම්වතියටත් නිින්ද අඩුයි කියලා. ඊළඟට තුන්වෙනියට බලන්න මේ ප්‍රභේද ටික. තුන්වෙනියට අනුන්ගේ ගෙවල් වලට පැනලා බඩු මුට්ටු හොරකම් කරන හොරුන්ට හොරකමේ යන මිනිස්සුන්ටත් රැට නිින්දක් නැහැ. මොකද රැට හොරකමට යන්නේ ඔක්කොම මිනිස්සුන්ට හොඳටම නිින්ද යන වෙලාවට. ඔය හොරු එන්නේ 8ට 9ට. එහෙමයි. හොරු එන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවත් ඕන අපිට කියන්න පුළුවන් හොරු ගොඩාක් වෙලාවට එන්නේ 1:03 අතර. හොඳම වෙලාව. එතකොට ඒ වෙලාව තුල හොරු හොරකමට යන්න අවදියෙන් ඉන්න වෙනවා. එතකොට ඔය තුන්වෙනි කණ්ඩායම තමයි අනුන්ගේ බඩු හොරකම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හොරු. ඊළඟට කණ්ඩායම තමයි රටේ රජකම දරන රජා. එයාටත් නිින්ද නැහැ කියන්නේ. එයාටත් නිින්ද නැහැ. දැන් ලෝකේ ඉන්න රජවරුන්ට නම් හොඳට නිින්ද යනවා ඇති. ඉස්සර එහෙම නෙවෙයි. ලොකු පීඩනයක් තිබුණා රජතුමාට. යුද්ධයක් ගත්තත් රජාණ ඉස්සරහට යන්න ඕනේ. දැන් එහෙම රජවරු යන යුද්ධ නැහැනේ ලෝකෙ කොහෙවත්. ඊළඟට විදර්ශනා වඩන භික්ෂුව. එතකොට විදර්ශනා වඩන භික්ෂුවත් රාත්‍රියේ නිින්ද අඩුයි කියනවා. බලන්න එතකොට මේ එක එක චරිතවලට වෙන් වුණානේ. ඒ වගේ තමයි ඔය මේ මත්වීම සම්බන්ධනොත් මම කියන්නේ මේ දැන් භික්ෂුන් වහන්සේ නමක් ගත්තාම නිවනට
නිවන සලසා ගන්න ඕන කියන අදිෂ්ඨානශීලී ඇලීම ඇති කරගෙන ඉන්නවා නම් ඒක නා දිගින් දිගටම විදර්ශනා ප්‍රගුණ කරන්න යමු වෙනවා. රැ එළි වෙනකන් සමහරක් විට වෙහෙස නොතක ඒ කටයුත්තේ යෙදෙන්න පුළුවන් වෙනවා. දැන් එතකොට ඔය නිවනට සම්බන්ධයි කියලා කිව්වෙ මම ඒකයි. නැතුව මේ මද්ද්‍රව්‍ය වලින් යන එකක් නෙවෙයි. දැන් ඊළඟට කවිඳු අහපු එක තමයි මේ මත්වීමේ ප්‍රභේද. දැන් අපි දන්න මත්වීම මොකක්ද? මද්ද්‍රව්‍ය. දැන් දන්නේ නැති වුණාට තවත් මත්වීම් තියෙනවා. හැබැයි ඒවා මත්වීම් කියලා අර සම්මුති ලෝකේ අපි භාවිතා කරන්නේ නැහැ. ඔය දැන් ඔය තියෙන ප්‍රශ්නේ ඒකයි. මත්වීම කියන එක සම්මුති ලෝකේ භාවිත කරන්නේම මද්ද්‍රව්‍යයක් සම්බන්ධ කරගෙන. එතකොට මද්ද්‍රව්‍යකින් ඇතිවෙන මත්වීමත් එක්කම තවත් මත්වීම් ප්‍රභේද තියෙනවා. දැන් ඔය බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මත්වීම් 20 ගානක්. ජාති මද, ගොත්ත මද, යොබ්බන මද, ආරෝග්‍ය මද, පුරෙක්කාර මද, රත්ත්‍ඤ්ඤු මද ඔක්කොම මත්වීම්. හරි? ඒ කියන්නේ ජාති මද තමන්ගේ ජාතියෙන් මත්වීම. හරි? දැන් ඔයා සිංහල බෞද්ධ, මම සිංහල බෞද්ධ. ජාතියෙන් මත් වුණොත් ඒක ජාති මදය. දැන් අපි කවුරුත් එහෙම මත් වෙලා නැහැ. මත් වෙච්ච මිනිස්සයා ඉන්නේ කොතනද? අන්න අපේ අය විතරයි ඉන්න ඕන. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ සිංහලයෝ විතරයි ඉන්න ඕන අනිත් ඔක්කොම මරන්න ඕන කියලා ඒක නා ಜಾති මදේ මත් වෙච්ච කෙනෙක්. අපි කවුරුත් එහෙම තැනක නෑනේ. අපි කියන්නේ මේ අපේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරගෙන අපි සහයෝගයෙන් සමගියෙන් යන් කියන එකනේ. එතකොට කවුරු හරි ඔය අතර කියන කෙනෙක් ඉන්නවනම් මේ ඔක්කොම අනිත් ජාතීන් මරලා දාන්න ඕන අපි විතරයි ඉන්න ඕන කියලා එයා මත් වෙච්ච කෙනෙක්. ඒක බුදුහාඳුර අගය කළේ නැහැ. හැබැයි තමන්ගේ ජාතිය වෙනුවෙන් වැඩ කරන එක අගය නොකළා නෙවෙයි. ඒක කළ යුතුයි. හැබැයි මත් වීම හොඳ නැහැ. මත් වෙච්ච තැන අනිත් කෙනාට හානියක් ගේනවා. දැන් ඔය සමහර අය ඉන්නේ අපි විතරයි ඉන්න ඕන. අනිත් අය මරන්න ඕන. එහෙමයි ඉන්නවනේ. අපිට දකින්නට තියෙනවා. දකින්නත් තියෙන්නේ. ඉතින් එතකොට මේ ඒක තමයි ಜಾති මද. ඊළඟට ගොත්ත මද. ගොත්ත කියන්නේ ගෝත්‍රය. තමන්ගේ පරපුර ගැන. තමන්ගේ පරපුර ගැන හිතලා මගේ පරපුරට විතරයි හරියන්න ඕන. මගේ පරපුරට විතරයි හැමදේම ලැබෙන්න ඕන. අන්න ඒ විදිහට තමන්ගේ පරපුර ගැන විතරක්ම හිතමින් ඒ පරපුර විතරක්ම පෝෂණය කරන්න දරන වෑයමට කියනවා ගොත්ත මද කියලා. අය කාටවත් අනිත් පැත්තේ අනිත් ඉන්න අයට සලකන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි මොනවා වෙලා ගියත් කමන්නේ අපේ පරපුරේ උන් ටික අපි හදා ගන්න ඕන කියන තැන ඉන්න අය. එහෙමයි. ඒකත් මත් වීම. ඒවත් ඇති වුණාම හොඳ කරන්න බෑ. අනිවාර්යයෙන්. ඊළඟට මේ යොබ්බන මදේ යෞවනත්වයත් එක්ක එන මදේ. ඕක එන්නේ ගොඩක් වෙලාවට වැඩි හිටියෝ ඉන්න තැන්වල. ඒ තරුණයෝ තේරුම් ගන්න ඕන. දැන් ගොඩක් වෙලාවට යෞවනත්වයේ පිළිබඳව නිකන් අමුතු හැඟීමක් වෙනවා වයසකයි ඉස්සරහා. දැන් ඇවිදින්න බැරි හැරමිටි ගගහ යන අත්තම්ම කෙනෙක් හරි 100 කෙනෙක් හරි ඉස්සරහා තරුණයට දුවන්න හිතෙනවා. ඒක තමයි හැටි. ඒක තමයි මේ යෞවනත්වයේ පිළිබඳ වෙන එක. අරයට බෑ බැරි දේ මට පුළුවන් කියන එකට තියෙනවා. සාමාන්‍යයෙන් කවිඳු අහලා තියෙනවද වාහනයක් යනකොට එකට යනවා කියන වාහන දෙක. එහා පැත්තේ කෙනා ටිකක් වේගය වැඩි කරොත් මෙයාගේ වේගය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවම. අත්දැකීමෙන් ඔව් ඒක මේ එතකොට මේ ඒ වගේ තමයි මේකේ ස්වභාවයත්. අරයට අපහසුතාවයක් තියෙනවා. ඒකට මට හොඳට පුළුවන් කියන එක පෙන්වන්න උවමනා වෙනවා. ඒක තමයි යොබ්බන මදේ කියලා කියන්නේ. ඕක ආවමත් හරි අමාරුයි. සමහරු ඉන්නේ. ඊළඟට ආරෝග්‍ය මද. නිරෝගීකම පිළිබඳව ඇති වෙන මදේ. මත් වීම. Tamanට ලෙඩක් නැති වෙන්න පුළුවන්. නමුත් ලෙඩු ඉන්න තැන් වලට ආවහම තියෙන නිකන් අමුතු මත් වීමක් එනවා. දැන් රෝහලකට ගිහිල්ලා බලන්න මේ ලෙඩු අසනීපෙන් අමාරු වෙලා ඉන්නවා. නමුත් Taman පිළිබඳ වෙන අමුතු හැඟීමක්. ඒ කියන්නේ මට නම් ඕවගේ ලෙඩක් හැදෙන්නේ නැහැ වගේ. ඒක මත් වීමක්. එතකොට ජීවිත මද කියලා එකක් තියෙනවා. මේ ජීවිතය පිළිබඳව ඇති වෙන මත් වීම. දැන් සමහරක් විට අවුරුදු 65ක 70ක කෙනෙක් යනවා අවුරුදු 50ක 45ක කෙනෙකුගේ මල ගෙදරක. ඒ ගිහිලි ඉවරලා අර මිය ගිය කෙනාගේ වයස දිහා අහලා බලනකොට මෙයාට එනවා ඒක. මම අපෝ මේ බලන්න 45න් මෙයා මැරලා අපි තාම 60 70 තාම හොඳට ඉන්නවා. අන්න ඒකත් මත් වීමක්. ඊළඟට රත්ත්‍ඤ්ඤු මද, පුරෙක්කාර මද ඕනෑම තැනක ප්‍රමුඛ තැන දෙනකොටත් මත් වීමක් එනවා.
ඒකත් හරි භයානකයි. අනිවාර්යෙන්. දැන් කොහේ ගියත් මෙයාට ප්‍රමුඛ තැන දෙනවා කිව්වහම එයා මේ පිටරට ගිහිල්ලා සුද්ධ ඉස්සරහට යන්න හදනවා. දැන් එහෙම මත් වුණාම හරි අමාරුයි. දැන් ලංකාවේ හාමුදුරු කෙනෙකුට බස් එකේ සීට් එක දෙනවනේ කවින්දු. දැන් පිටරට ගිහිල්ලා සුද්ධෝ ඉන්න බස් එකක හාමුදුරුවන්ට වෙනම සීට් දෙන්නේ නැහැ. හරි? එතකොට අපි හිටගෙන යන්න ඕන. ඒ රටේ අපේ ක්‍රමේ දන්නේ නැහනේ. මේ හාමුදුරු කියලා දන්නේ නැහැ. අපිට හාමුදුරු කියලා නෙවෙයි කතා කරන්නේ. සර් කියලා කතා කරන්නේ. සුද්ධෝ දන්නේ නැහැ මේ කවුද කියන එක. එතකොට මේ සීට් එක දෙන්නේ නැහැ නැකිටලා ලංකාවේ වගේ. එතකොට දැන් අපේ මේ මත් වෙච්ච අය ඔහෙ ගිහිල්ලා සමහරක් විට අර සීට් එක දෙන්න නැති වෙනකොට සුද්දට බනින්නත් ඉඩ තියෙනවා. නමුත් දැන් ඒ විදියට මේ ප්‍රමුඛතම නිතර ලැබෙනකොටත් ওই මත්වීම කියන එක ඇති වෙනවා. ඊළඟට මේ පෙර තොරතුරු දන්නවයි කියලා මත්වීම. ඔහෙලා මොනවද දන්නේ? අපිනේ දන්නේ. අපි මෙච්චර කාලයක් නේ කියලා අර කාලයක් තිස්සේ ඉන්නකොට ලැබෙන අත්දැකීමත් එක්කත් මත්වීමක් එනවා. එතකොට ඔය සමහර වෙලාවට ඉන්නවා එහෙම අය. මේ ඔයගොල්ලෝ මොනවද දන්නේ? ඔයගොල්ලෝ තාම පොඩි මේ එහෙම මෙහෙන් ආපු අය ඔයගොල්ලෝ අපිනේ දන්නේ. අර පැරණි තොරතුරු දන්නවයි කියලා ඇති වෙන මත්වීමක් තියෙනවා. ඒකත් හරි භයානකයි. ඒ විතර නෙවෙයි. දැන් මේ ඔක්කොම හොඳයි කවින්ද. මේ හොඳ දේවල්. නිරෝගීකම හොඳ නැද්ද? හොඳයි. ඊට පස්සේ ජාතිය ගැන ආලය හොඳ නැද්ද? හොඳයි. ගෝත්‍රේ පරපුර ගැන හිතන එක හොඳ නැද්ද? හොඳයි. මේ ඔක්කොම හොඳයි. මේ හොඳ දේ නරක වෙන්නේ ඕනෝට එහා ගියාම. අර ඕනෝට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ කියලා අන්න ඒකයි දැන් ඔය පිණ්ඩපාත භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කියන තියෙනවා සීල මද, පිණ්ඩපාත මදු, ඊළඟට ඥාන මදු. ඒ කියන්නේ මේ සීලය සම්පූර්ණ කරනවා මම. හැබැයි මම සීලෙම මත් වෙලා. අර අනිත් හාමුදුරුවෝ පහත් කරනවා. අපෝ අරගොල්ලෝ දුස්සීලයි. මම සිල්වතා. ඒකත් මත් වීමක්. ඒකත් එපා කිව්වා බුදුහාමුදුරුවෝ. පිණ්ඩපාත මද. මේ පිණ්ඩපාතේ වඩිනවලු. හොඳ එකක්ද නරක එකක්ද පිණ්ඩපාතේ වඩින එක? කොච්චර හොඳද? නේ? භික්ෂුන් වහන්සේනවා පිණ්ඩපාතේ වඩිනවා කියන එක හොඳයිනේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන පිණ්ඩපාතේ වැඩලා ඇවිල්ලා කියනවා නම් බලන්න අර පන්සලේ හාමුදුරුවෝ දාන ගේනකන් දායකයෝ ගේනකන් කට අරගෙන බලාගෙන ඉන්නවා. මන්නම් එහෙම නැහැ. මන්නම් පිණ්ඩපාතේ වැඩලා තමයි දානේ ගන්නේ. අන්න ඒ විදිහට මත්වීම වෙනවයි කියනවා. ඊළඟට ධාන මේ ධානවලට සමවැදුණු අයටත් මත්වීම වෙන්න පුළුවන්. අරගොල්ලෝ මොනවද ලබලා තියෙන්නේ? මම යන්නේ ඉස්සරහට ගග. ඒ විදිහට මේ මත්වීම ගත්තාම ප්‍රභේද ගණනාව තියෙනවා. 27ක් සඳහන් වෙනවා. එතකොට මේ ඔක්කොම මත්වීම තමයි. තමන් සතු හොඳ ගති වලිනුත් මත් වුණාම ප්‍රශ්නයක්. හරි? එතකොට මේ මෙතනදී අර ඒ මත්වීම කියන එක තැනදී ගත්තාම එතනදී අර අත්ුක්කංශන පරවම්බන එළියට එනවනේ. අනිත් කෙනා හෙලා දකින්න තමන් උසස් කරගන්නවා. අන්න ඒ අත්ුක්කංශන පරවම්බනය කියන එක නොකළ යුතු දෙයක් නේ. ඒක සාර්ථක නෑ. ඒක අසාර්ථකයි. එහෙම වෙච්ච ගමන් අමුතුම ගමනකට යන්නේ. එතකොට දැන් ඔය මත්වීම පිළිබඳව කල්පනා කරනකොට ඕකෙන් එකක් තමයි මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන මත්වීම. හැබැයි කවින්දු මේක මේ මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන මත්වීම හොඳයි කියනවා නෙවෙයි. දරුණුයි, නරකයි. හැබැයි මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන මත්වීම කෙටි කාලයකදී ඒ මත හිඳිලා යනවා. ඒ කියන්නේ දැන් රැට බිව්පු මිනිස්සෙක්ට උදේ වෙනකොට වෙරි හිඳෙනවයි කියලා එකක් වෙනවනේ නේ. ඊට පස්සේ යා හොඳයි. හැබැයි අර ಜಾති මද, ගොත්ත මද, යොබ්බන මද, ආරෝග්‍ය මද, පුරෙක්කාර මද කියලා ඒ කියපු මත්වීම පිළිබඳව කල්පනා කරනකොට ඒ මත්වීම හිඳෙන්නේ නැති මත්වීම කියලා කියනවා. හරිද? එතකොට මේ අපි හිඳෙන මත්වීම නැති වුණාට හිඳෙන්නේ නැති මත්වීම වලින් මත් වෙලාද කියලා වෙලාවකට හිතනවා. ඉතින් කොයින් මතත් හොඳ නැහැ. ඉතින් මේ මත්වීමෙන් ඉවත් වීමට අපි මහන්සි ගන්න ඕන. ඒ පිළිබඳව කල්පනා කරනකොට අද විශේෂයෙන් තරුණයාට වෙන් වෙන කොටස තමයි මත්ද්‍රව්‍ය. මත්වීමේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒකේ තරුණයාට වෙන් වුණු කොටස තමයි අපි කතා කළ යුතු කොටස තමයි මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන මත්වීම. මොකද ඒක බොහොම වේගෙන් මේ සමාජය ගිලගෙන යන බවක් පේනවා. එතකොට අනිත් මත්වීම පැත්තකින් තියන්න පුළුවන්. මේ මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන මත්වීම හිඳුනත්
හිඳෙන ගානට මත් වෙන්න ගත්ත කියන්නේ එයා දිගටම මත් වෙලාම ඉඳ උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවයි කියන එකයි. ඉතින් ඒක අනිත් එක Tamanටත් අනුන්ටත් ලොකු හානියක් පිණිස හේතු වන කාරණාවක් නිසා අපි කතා කළ යුතුම කාරණාව තමයි මත් ද්‍රව්‍ය නිසා ඇති වෙන මත්වීම. එහෙමයි පැවුනේ. ඔබ කැමතිද ඔබ යම්කිසි දෙයක් නිසා අමාරුව වැටෙනවට? ඔබ කැමති නැහැනේ. ඒ වගේ තමයි හැමෝම. ඔබ හිතන්නකෝ දැන් ඔබ සමහර වෙලාවට මත්ද්‍රව්‍ය අපි දැන් ස්වාමින් වහන්සේ කතා කරේ දැන් මේ මත්වීම පිළිබඳව කතා කරද්දී මේ තරුණයන් පිළිබඳව විශේෂයෙන් කතා කරද්දී මත්ද්‍රව්‍ය පිළිබඳව අපිට මේ මත්වීමේදී කතා කරන්නට වෙනවා. ඉතින් ඔබ හිතන්න ඔබ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙක් සමහර වෙලාවට ඇසුරු කරනවා. ඔහු ඔබට මත්ද්‍රව්‍ය මත්වීමට ලබා දෙනවා. එතකොට ඒක එතනින් එහාට ගිහිල්ලා ඒ අර පුරුදු වෙන දරුවගේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් දැනගත්තට පස්සේ මොනතරම් දුකක් ඇති වෙනවද? ඉතින් ඒ ගැන ඔබ හිතන්නට ඕනේ. අපි අද මේ මත්වීම පිළිබඳව කතා කරගෙන යද්දී අපේ හමුදුරනේ මට ඔබ වහන්සේගෙන් මේ විශේෂයෙන්ම දැනගන්නට අවශ්‍ය වෙනවා. දැන් මේ තරුණයින් දැන් මේ මත්ද්‍රව්‍යයට පෙළඹෙන ස්වභාවය වැඩි වෙලානේ. විශේෂයෙන්ම අපේ හමුදුරනේ දැන් මේ පාසල් අවදියේ යන දැන් අපේ හමුදුරනේ මේ වැඩිහිටි පරම්පරාවේ යම් ප්‍රවණතාවයකට හෝ ඒක නැති වෙලා ගිහිල්ලා නැහැ. නමුත් යම් 100%කින් අඩුවීමක් දකින්නට තියෙනවා. හැබැයි දැන් සමාජයට ඉන්න අලුත් තරුණ පරපුරේ අපේ තරුණ තරුණියන් විශේෂයෙන්ම පාසලෙන් ඉවත් වුණ ගමන්ම අපේ හමුදුරනේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉවරන ගමන්ම මේ ගෙදරට වෙලා ඉන්න කාලේ මත්ද්‍රව්‍යයට පෙළඹෙන ස්වභාවය වැඩි අපේ හමුදුරනේ. මේක දැන් මත්ද්‍රව්‍යයට පෙළඹෙන ස්වභාවය වැඩි කියන්නේ අපේ හමුදුරනේ දැන් අපි භාවිතා කරන සමාජ මාධ්‍ය ජාල කියන්නේ Facebook හරහා පවා මේ මත්ද්‍රව්‍ය මත් සාද පවත්වනවා අපේ හමුදුරනේ. ඒ තත්වයට අපි වැටිලා ඉන්නේ රට වැටිලා ඉන්නේ. අපේ හමුදුරනේ කොහොමද තරුණයෙක් සහ තරුණියක් මේ මත් උවදුරින් මේ මත්ද්‍රව්‍යයෙන් මත්වීමෙන් ගැලවෙන්නේ? ඔබ වහන්සේ මොන වගේ අර්ථකථනයක් දෙයකට සපයන්න මට? පළවෙනියට කවිඳු කියලා දෙන්න ඕන මත්වීමේ ආදීනව. එහෙමයි. ආදීනව දැනගත්තේ නැති මිනිස්සෙක් හැදෙන්නේ නැහැ. දැන් ඔය සමහර ඉන්නවා බොන එක නවත්තනවා වැඩේ අමාරු වැටුණාට පස්සේ. ඒ ආදීනවේ දැනිලානේ. මොකක් හරි වකුගඩු වල ප්‍රශ්නයක් හරි පෙනහළු වල ප්‍රශ්නයක් හරි නේ. මොකක් සිරෝසිස් හරි මොකක් හරි මේ රෝගී තත්ත්වයක් ඇවිල්ලා දොස්තර මහත්තයා ඔය බොන එක නවත්තන්න වෙයි නැත්තම් නම් මැරිලා ඉක්මනට කියලා කිව්ව ගම ආදීනවේ දැනිලා. දැනිච්ච නිසා නවත්තනවා. ආදීනවේ දැනෙන්න ඉස්සෙල්ලා මෙහෙම ආදීනවේ තියනවා කියලා දැනගෙන නවත්තන එකනේ ලේසි. නේ? එතකොට අපි පළවෙනියටම කරන්න ඕන මේ දේ තියෙන ආදීනව මොකද්ද කියලා හඳුනා ගන්න. එහෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ආදීනව. ඔය සිංහලවද සූත්‍රේ. එහෙමයි. මොනවද ධනෙ නැති වෙන. බලන්න අපේ මිනිස්සුන්ට සල්ලි නෑ කියනවා. හැබැයි බාර්වල පිරෙන්න ඉන්න සෙනක මේක තනිකර බොරුවන්නේ කියන්නේ. උද්දට හම්බ කරනවා. හම්බ කරන එකෙන් බොනවා. ඇත්තම කතාව ඒකයි. මේ රටේ ආදායම ගත්තම වැඩි ආදායමක් තියෙනවනේ බාර්වලට. නැද්ද? අනිවාර්යයෙන්ම අපේ තියෙනවා වැඩි ආදායම තියෙන්නේ බාර් වලින් එන සල්ලි. මේ දුම්කොළ මධ්‍යසාර වලින් එන සල්ලි. එතකොට ඒ අර මිනිස්සු හම්බ කරන සල්ලි ටික ඒ විදියට හුරා කෑමක් සිද්ධ වෙනවා. ඒ මිනිස්සුන්ට සල්ලි නැහැ. දැන් පහුගිය කාලවල අර ඇඳිරි නීති කාලේ රුපියල් 5000 දුන්නාට පස්සේ ගියේ කොහෙටද? ඊළඟට බලන්නකො සමහර මිනිස්සු මොන වගේ මට්ටමකටද වැටලා තියෙන්නේ කියලා අර වහලා තිබිලා බාර් එක අරපු ගමන් අර ඒකට ගිහිල්ලා පැනගෙන ගිහිල්ලා බෝතලේ අරගෙන හංගගෙන පින්දිදියාව කොරෝනා කියලාත් අමතක වුණා. මේ රෝගී ගැනත් අමතක වුණා. ඒවා මොන කතාවද කහින්දු පින්දිදියාවනේ. පින් සිද්ධ වේවා කිව්වා. දැක්කේ නැද්ද? එහෙමයි. පින් සිද්ධ වේවා. මම දැක්කා. පින් සිද්ධ වෙන වැඩක්ද මේ වතුර බෝතලයක් ගන්න ඊට කඩලා ලබලා දෙනවා කියන්නේ. ඉතින් අපේ හැමෝටම මේ දැන් කොරෝනා කාලේ මේ මිනිස්සු කොච්චර මැරුණාද මේ මත්ද්‍රව්‍ය විෂ වෙලා. අන්න ඒකනේ. කොච්චර ඒ වගේ සිද්ධීන් වාර්තා වුණාද? ඒ කියන්නේ ආදීනව ඒකයි. මේකට ඇබ්බැහි වෙලා යොමු වීම තුලින් ලැබෙන ආදීනව ඔන්නෝක තමයි. ධනය විනාශ වෙනවා. සල්ලි ඉවරයි. එතකොට ධන ඉවර වෙනකොට මොකද වෙන්නේ? ගෙවල් ගැන කතා කරොත්, පවුලක් ගැන කතා කරොත්, අරහෙන් නෝනා ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒ අයගේ කටයුතු තියෙනවා. අද සමහරක් විට මහත්ය කිසිම විදිහකට ඒවට යොමු වෙන්නේ නැහැ. අන්තිමේදී මොකද වෙන්නේ? රණ්ඩු ගෙවල් වල. මහා පුදුම රණ්ඩුනේ තියෙන්නේ. ඇයි නෝනට ළමයි පිළිබඳව තියෙනවා දැන් මොකද්ද කරන්නේ? මේ මිනිස්සේ බොන එකයි කරන්නේ. කොච්චර කවිඳු මේ ධර්මායතනෙට ඇවිල්ලා අපිව හම්බෙලා තියෙනවද?
අම්මලා නෝනලා හැඬු කඳුලින් මේ මහතුරු බොනවා කුඩු ගහනවා ගංජා ගහනවා හාමුදුරනේ මේකෙන් බේරෙන්න බෑ මට මේ දරුවොත් එක මොකද්ද කරන්න කියලා හිතෙන්නේ නැහැ කියලා මොන තරම් විලාප දෙනවා මේ රටේ මිනිස්සු කොච්චර අඬනවද වැළපෙනවද මේ පෞකාර මෝඩ වැඩ නිසා එතකොට රණ්ඩු වැඩි වෙනවා ගෙවල් වල ගෙවල් වලත් රණ්ඩු එළියට බැස්සත් රණ්ඩු දීපු තැනක හරි පුදුම ප්‍රශ්නයක් තියෙන එක එක්කෙනාට මේ ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාව බිව්වට පස්සේ බොන එක වදින විදිත් තියෙනවා වදින විදි තියෙනවා දැන් මේවා කියනකොට සමහර හිතනවා මේ හාමුදුරන්ට කොහොමද මේක අත්දැකීම් කියලා ඔකත් කියන්න ඕනේ ආදරය ගැන කතා කළා ආදරය ගැනත් කතා කරනකොට කොහොමද හාමුදුරන්ට මේ අත්දැකීම් තියෙන්නේ කියලා අහනවා දැන් ඒ කියන්නේ මම ආදරය කරලා තින්න ඕන ආදරය ගැන කියන්නේ මම දැක්ක මේක අපේ YouTube නාලිකාවේ කමෙන්ට් එකක් දාලා තිනවා ස්වාමීන් වහන්සේ කොහොමද ඒ ගැන දන්නේ කියලා ඉතින් දැන් මත්වීම පිළිබඳ කතා කරනකොට හාමුදුර කොහොමද මේක දන්නේ කියලා මෙහෙමයි ඔය පාවිච්චි කරන අයටත් වඩා එළිය ඉඳගෙන තේරුම් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම හරි එළිය ඉඳලා තේරුම් ගන්න සමහර විට පාවිච්චි කරන කෙනා තේරෙන්නේ නැහැ ඒ කෙනාට හරි ආදරය කරන කෙනාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ආදරය කියලා හැබැයි එළියින් ඉන්න කෙනාට තේරෙනවා මොකද්ද ඔය ආදරය කියන එක සහ මේ සමාජයෙන් අහන්න ලැබෙන දේවල් දැන් අපි භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්නවලට දුක් ගන්නා රාළ කෙනෙක් වගේනේ කොච්චර ප්‍රශ්න එනවද කවිඳුට වඩා සමාජයේ තොරතුරු පිළිබඳ මන් දන්නවා හරි මොකද සමාජයෙන් ඇවිල්ලා කියනවා තොරතුරු පෙන්නනවා ඒ පිළිබඳව කල්පනා කරනකොට මේ අත්දැකීමෙන් කියන ඒවා නෙවෙයි මේ සමාජයේ පරිශීලනයෙන් තේරෙන දේවල් දැන් මත් වෙන එක එක්කෙනාට වදින විදිහ දැන් සමහරුන්ට මත් වුනහම පූස් පැටව වගේ කිසි ප්‍රශ්නයක් නැහැ තියෙන චණ්ඩිකනුත් යනවා ඔය එක්කෙනෙක් තව සමහරුන්ට මත් වුනහම නැති චණ්ඩිකන් ඇති වෙනවා තව සමහරුන්ට මත් වුනහම පුදුම මේ සතුටක් එන්නේ එයා සින්දු කියනවා එයාගෙන් කිසි කරදරයක් නැහැ හරි දැන් මේ මත්ද්‍රව්‍ය භාවිත කරනකොට තේරුම් ගන්න ඕනේ Tamanට මොන විදිහටද මේක වදින්නේ කියලා දැන් මහා දරුණු විදියට කේන්ති ගිහිල්ලා මේ රණ්ඩු ඇති වෙන විදිහේ ස්වරූපයක් නම් ඇති වෙන්නේ ඒකේන මේක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන මොකද ඒ අය තමයි ගිහිල්ලා අර ගිනි තිබ්බේ පහුගිය කාලේ මතකනේ අර මේ අඟුලාන රත්මලාන පැත්තේ සිද්ධිය තාත්තා බීලා ගෙදර ගිහිල්ලා නෝනායි ළමයිනුයි නිදියගෙන හිටියා net එක දාගෙන net එකට ගිනි තිබ්බා උදේ පාන්දර වෙරි හින්දෙනකොට ළමයි ටික පිච්චිලා අලු වෙලානේ ඒ වගේ සිද්ධි අර කේන්ති ආවහම ඉතින් ඒක හරි භයානකයි එතකොට එක එක්කෙනාට එක විදිහ. ඉතින් මේකේ තියෙන ආදීනව ඔය ධනෙ විනාසයි. කොච්චර හම්බ කළත් වැඩක් නැහැ. බාසුන් නැහැලා ගැන අපි කතා කරන හැමෝම නෙවෙයි. අනුන්ගේ ගෙවල් හදනවා. හැබැයි තමන්ගේ ගේ හදාගෙන නැහැ. මොකද අර තියෙන ගඩොල ගානට බ්ලොග් ගල ගානට සිගරට් එක ඕන. අර මිනිස්සයා ගේ හදනවා මේ මිනිස්සේ සිගරට් ටික දාගන්නවා මේ ඇඟට. ඒ කරගෙන විනාශ වෙනවා. ගේ හැදිලත් නැහැ. වහල ගහිලත් නැහැ. මොකක්වත් නැහැ. එතකොට කලහප්ප වඩන්නේ රණ්ඩු වැඩි වෙනවා. ඊළඟට ලෙඩ්ඩු වෙනවා ඊළඟට. රෝගීන්නේ විවිධ රෝග. විවිධ රෝගීන් බවට පත් වෙනවා. ඊළඟට ප්‍රඥාව නැති වෙලා යනවා. මෝඩයෝ බවට පත් වෙනවා. බීපු මිනිස්සෙක්ගේ මොලේ නැහැනේ. කරන වැඩ මේ නිර්මාණශීලී වැඩක් වුණත් එතන බොළඳ බවක් තියෙනවා. ඒක තියාගන්න. දැන් ඔය මත්වීම කියන එක විකෘති භාවයකට පත් වීමන්නේ විකෘති වෙච්ච මිනිස්සෙගේ හිත ගැන අය කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට අකිත්ති සංජනනී අපකීර්ති ඇති වෙනවා. ගෙවල් වල දැන් අපි තුමු මහත්ය බොනවා. වියදම් කර බොනවා. එයා හම්බ කරනවා එයා බොනවා. එතකොට නෝනයි ළමයි ටිකේ බලාගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕන. දැන් අසරණ වෙන ස්වාමි දියණිවරු සමහරකට නොමග යනවා. එයත් පටන් ගන්නවා සමහරකට ඒ වගේ දේවල්. නේ? එතකොට මුළු සමාජයෙන් මේ කෙනාට මොකද්ද දෙන්නේ? අපකීර්තිය. ඒ පවුලම මේ ගණන් ගන්න නැති පවුලක් බවට පරිවර්තනය වෙනවා. දැන් අපේ සමාජයේ නෝනත් කුඩු විකුණනවලු, මහත්යත් කුඩු විකුණනවලු, ළමයිනුත් කුඩු විකුණනවලු, දුව මෙන්න අම්මා දෙනවලු මේ පුතාට පුතේ මේක විකුණගෙන වරින් කියන. ඉතින් ඒ තරමටම පහත් මට්ටමකට වැටීම් පිළිබඳ හරි කනගාටුයි. එතකොට ආදීනව පළවෙනියට තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මේ දැන් අපිට මේ දේවල් භාවිත කරන්න ඉස්සල්ලා ඕනම ළමෙක් හරි තරුණෙක් හරි දැන් ළමා කාලේ ගත කරන ළමයි ඉලක්ක ගත කරගෙන මේ මත්‍රකුස සැරිසරනවා පාසල් පද්ධතිය ටියුෂන් පද්ධතිය ඇසුරු කරගෙන. හරි පාසල වටේම අපි බොහොම අවධානයෙන් ඉන්න ඕන. විශේෂයෙන් පාසලට ළමයා යන වෙලාවට සහ පාසලෙන් ළමයා එළියට එන වෙලාවල් වල
විශේෂ වැඩපිළිවෙලක් දාන්න ඕන. මොකද මත්‍රකුසා බිලි ගන්න පුළුවන් අවස්ථාවයි. මම දැක්ක අපේ හාමුදුරනේ මේ පැන්සලට පැන්සල ඒ කියන්නේ මත් වෙන පැන්සලක් පැන්සල කටේ ගහගෙන හිටපුවාම ළමයාම මේ මත් වෙනවා පාසල් දරුවන් පොළඹවා ගන්න. ඒකට දැන් ඕක මේ කවිඳු මේ අද ඊයේත් නෙවෙයි. ඔව් දැන් ගොඩක් හරිද? දැන් මේක මේ අවුරුදු ගානක් අවුරුදු 20ක් 30ක් තිස්සේ තිබිච්ච දෙයක්. දැන් අපි ඉස්කෝලේ යන කාලෙත් මමත් ඉස්කෝලේ ගියානේ. මමත් සාමාන්‍ය පෙළ දක්වා ගියානේ. ඉතින් මමත් දන්නවනේ. එතකොට ඒ කාල සීමාවලත් ඔය පාසල් ලවට ඔය සිද්ධීන් නැතුව නෙවෙයි. එතකොට දැන් මට තියෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක නවත්තන්න උවමනාවක් තියනවා නම් නවත්තන්න බැරිද කියන එක ගැන අපි කතා කරමු තවත් ඉස්සරහට. මං කියන්නේ මෙන්න මේ තැන් වලදී අපි දරුවෝ ආරක්ෂා කරගන්නවා. ඊළඟට ටියුෂන් පන්ති ඉවර වෙනකොට ඒ එන අය ඒ පිළිබඳව අපි අවධානයක් යොමු කරන්න ඕන. ඊළඟට විශේෂ සමාජ ජාල මේ Facebook එක මේවා තුලින් මේ පෞද්ගලික දවස්වල මට ආරංචියක් ආවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව මේ වෙළඳ දැන්වීම පවා යනවා කියලා. මම දන්නේ ඒක කොච්චර දුරට ඇත්තද කියලා මේ වෙළඳ දැන්වීම පවා ගියා කියලා මේ Facebook එක හරහා. දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ තහනන්නේ. ඔව්. ටීවී වල ඒව තහනම්. හැබැයි මේ සමාජ මාධ්‍ය හරහා ඒකට තහනමක් තිබුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් ගියා කියලා කිව්වා එහෙම. ඒක හරි ප්‍රශ්නයක්. දැන් ওই සමහරක් වෙලාවට සමහර විට මත්ද්‍රව්‍ය පිළිබඳව දානවා එක එක විදිහේ පෝස්ට්. ඒවයි පරමාර්ථ ව්‍යාපාර පරමාර්ථ. හරි? බලන්න සමහර වෙලාවට වෙන ඒවා තියෙනවා මේ බොන්න හිත යොමු වෙන ඒවා වගේ. එතකොට ඒවා භාවිතයට යොමු කරවීමේ ක්‍රමවේද භාවිත කරනවා. එතකොට ඔන්න ඒ අවස්ථාවන් අපි තේරුම් ගන්න වෙනවා. එතකොට මේකේ ආදීනවේ තේරුම් අරගෙන මේකේ තියෙන බරපතලකම බොන්න ඉස්සල්ලා කල්පනා කරන්න ඕන බීපු එකාට මොකද්ද උනේ. හරි. බලන්න පුංචි හරස් ප්‍රශ්නයක් අහන්න මම වහන්සේගෙන් දැන් මත් වෙලා ඉන්න වෙලාවක් තියෙනවනේ. මත් වෙලා ඉන්න වෙලාවක හදිස්සිය හෝ ජීවිතය අහිමි වෙනවා. අපේ යමුනේ හදිස්සියක කියන්න බැහැනේ මොකද අසීයෙන් ඉන්නේ. හදිස්සියකදී ජීවිතය අහිමි වෙනවා. අපේ හැමදෙරෝනේ මේ ජීවිතය අහිමි වෙද්දී මෙයාගේ මේ මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න කෙනාගේ ඇත්තටම මනසත් මත් වෙලා ඉන්නේ. එතකොට අපේ හැමදෙරෝනේ මරණින් මතු ලැබෙන ආත්මයක් පිළිබඳ දැන් අපි කතා කරනවානේ. ඇත්තටම අපේ හැමදෙරෝනේ මොනතරම් අකුසල කර්මයක් දුගතිගාමී වෙනවා. දුගතිගාමී වෙනවා. මොකද පිරිසිදු හිතක් නෙවෙයිනේ. ප්‍රകൃති නැහැනේ. විකෘති. ඒක මේ ඒ කෙනාගේ අදහස් මේ එක එක විදියට එන්නේ. විකෘති. හරියට මානසික රෝහලේ ඉන්න අය ඉන්නේ. අන්න ඒ වගේ. හරි සිතුවිල්ලක් නැහැ. ඒ කියන්නේ මේ පැහැදිලි බවක් නැහැ. හැබැයි අපි හොඳ මේ ඔහු ඇත්තටම මේ මත් වෙලා හිටියත් දිනපතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කෙනෙක් කියන්නේ අපේ හොඳ දුගතිගාමී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් අර අඳුරෙන් අඳුරට යන මිනිස්සෙක්. අඳුරට යන මිනිස්සෙක්. එච්චරයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ. දිව්‍ය ලෝක යන විදියක් නැහැ. එහෙමයි. මොකද ඒ කෙනාගේ සිතවිල්ල තුල අරක ගොඩ නැගෙනවා. සිතුවිලි ධාරාව තුළ තියෙන්නම අපිරිසිදු ගති. අපේ හැමෝනේ එන්නෙම කියන්නේ මත්ද්‍රව්‍ය හැබැයි අපිට දැන් සමාජයේ දකින්නට තියෙන අපේ හැමෝනේ දැන් අපි හිතමුකෝ මේ මිනිමරුමක් සිද්ධ වුණා. එතකොට අපේ හැමෝනේ අපි පුවත්පතේ දකින්නේ ඒ දවසේ යාළුවන් සමග මිතුරන් සමග සාදියක් පවත්වලා මෙන්න මේ මිනිමරුම සිද්ධ කරේ. අපේ හැමෝනේ එතකොට බලන්නකෝ මේ මොනතරම් විකෘති මානසිකත්වයක්ද නේද ගොඩ නැගෙන්නේ. ඔව් ඒක හරි භයානකයි. අම්මව පේන්නේ නැහැ තාත්තව පේන්නේ නැහැ දරුවෝ පේන්නේ නැහැ. ඒ මොකක්වත් පේන්නේ නැහැ. ඒ තරම් විකෘති. ඒකනේ බුදුහාමර එපා කිව්වේ. ඕක මේ එකපාරක් බිව්වහම දැනෙන එකක් නෙවෙයි. ටික ටික ප්‍රමාණය වැඩි වෙනවා. මුලින්ම පොඩ්ඩ ලොකු වෙනවනේ. පොඩ්ඩ ගත්තාම එච්චර දැනෙන්නේ නැහැ. ඒක යම් කිසි මේක. ඊට පස්සේ ටික ටික වැඩි කර කර ගියාම තමයි අන්තිමේදී තින් 100ක් කියලා එකක් නැහැ. පේන්නේ රෙදි නැතුව යයි පාරේ. ඔය මේ ඕන තරම් අත්දැකීම් තියෙනවා. මේ විදිහ හැමදාම කියනවා කවිඳු අපි. මේ හාමුදුරුවෝ කියනවා. මනවලට කියනවා. ඉතින් කිව්වත් මේක හදාගන්න බැරි ප්‍රශ්නිකුත් තියෙනවා මිනිස්සුන්ට. ඉතින් අර මම කියන්නේ මේ මත්වීමේ තියෙන ආදීනවේ කල්පනා කරන්න. මේක පාවිච්චි කරපු කෙනාට මොකද වුනේ? හොයන්න. හරි?
කුඩු ගහපු මිනිස්සයට මොකද වෙලා තියෙන්නේ? හොයලා ඉන්න. කුඩු ටික ගන්න ඉස්සලා කුඩු පාවිච්චි කරන්න ඉස්සලා කවුරු හරි මේ එන්න කුඩු ටිකක් ගහමු කියලා කතා කරොත් පොඩ්ඩක් ඉන්න කියලා හරිද? පොඩ්ඩක් ඉන්න කියලා හිතන්න හොයන්න ඕක ගහන්න පුරුදු වෙච්ච කාට මොකද්ද වෙලා තියෙන්නේ? අන්න ඒ කෙනාට වෙලා තියෙන දේට ඔබ කැමති නම් පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න. ඉතින් කරන්න යන්නේ නැහනේ. ඔබ කැමති නම් ඒ කෙනාට වෙලා තියෙන තැනට වැටෙන්න පාවිච්චි කරන්න. අකමැති නම් නොකර ඉන්න. අනේ ලස්සන ළමයි කොච්චර කැත වුණා. මූණු දකින්නකොට කියන්න පුළුවන්. දකින්නකොට කියන්න පුළුවන් මේ කෙනා මේ දෙයට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. ඒ පේන විදියටම යොමු වෙනවා ඊළඟට. ඊළඟට පෞල් ජීවිත අවුල් වෙලා. ඉතින් මේවා නිසා මොකක්ද උනේ කියන එක හොයලා ඉන්න කියන්න මේක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා. මද්ද්‍රව්‍ය භාවිතා කරන්න යොමු වෙච්ච අය ගිහින් බලන්න කියන්නේ ඔය බීපු මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. සිගරට් බීපු මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා දොස්තර මහතුරුන්ගෙන් ගිහිල්ලා අහන්න කියන්නේ. පෙනහළු වලට මොකද වෙලා තියෙන්නේ කියලා. පෙනහළු වලට මොකද වෙලා තියෙන්නේ? අවුරුදු ගාණක් බීලා ඊළඟට පෙනහළු විනාශ වෙලා. ඊට පස්සේ තේරෙනවා අපෝ මේ ඒ කාලේ ඉතින් කොල්ල කාලේ කරපු මෝඩකම්නේ. දැන් ඊට පස්සේ තේරෙන කිස්සල තේරුම් ගන්න යමු වෙනවා නම් ඒක නම් කවදාකවත් පසුතැවෙන්නේ නැහැ. ඉතින් තරුණයෙක් හැටියට මේක නැවැත්විය යුතුයි. මේක නවත්තල ඉවර වෙලා පිරිසිදු සිතින් තමන් විනෝද වෙන්න. බොන්නම ඕනද විනෝද වෙන්න? අර එතනදී අර මේ කාමයට තියෙන ගිජුකම නිසාමනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඔක්කොම එකතු වෙලා අර මේ අපි කැමතින්නේ දැන් මේ බණ කියනකොට කවින්තු ආසයින් hina වෙන්න බණ අහන්න. හරි? සින්දු වලදී දේශාභිමානී ගීත අපෝ නිදිමතයි අයින් කරා. මොකද්ද අර මේ නිර්වතින් හෙට මෙහෙට වැනෙනවා නම් අන්න ඒක තමයි හොඳ. ඒ වගේ මේ අර කණ්ඩායමක් එකතු වුණාම මේ හොඳ මිත්‍රත්වයෙන් විනෝද වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. සින්දු කියලා නැටුවට ප්‍රශ්නකුත් නැහැ කවින්දු. අර මේ බිව්වට පස්සේ කතා කරන්න ගොන් කතා ටිකක් තියෙනවානේ. ඒවා හරිම මිහිරිනේ මිනිසුන්ට. ඇයි මිනිසුන් මෝඩයිනේ. හරිද? අර විහිළු වලට නිකන් අර මත් වෙලා කියවෙන ඒවා මත් වෙලා මිනිස්සෙක් කරන දේ අර ඒ කරන දෙයට කියන දෙයට මිනිස්සු හරි ආසයි. අවුස එකට යොමු වෙන්න. අර එක්කෙනෙක් වීලයා මේ අත්තු විසි කර නටනවා. එයා අමුතු කතා කියනවා. ඉතින් අනිත් යාළුවන්ට හරි ඊට එහා සතුටක් නැහැ. ඔය ඒ කෙනාව මත් කර එක්තන අර අමුතු වින්දනයක්. සුළු වෙලාවක වින්දනයක්. වින්දන ඉවර වෙනකොට නම් ඉතින් බෝතල් තෙරලගෙන මම නෙදාගෙන ජරා කරගෙනනේ මහා කැත අපිරියාසගත මේ අපවිත්‍රම තන බවට පත් වෙලා මේක අවසන් වෙන්නේ. කල්පනා කරන්න මේක පාවිච්චි කළොත් මට මොකද වෙන්නේ? මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඒ අවසාන ප්‍රතිඵලය නරක නිසා ඒ නරක ප්‍රතිඵලයක් ලබන්න මම මේ වගේ දෙයක් නොකළ යුතුයි කියන තැන හිටගන්න මහන්සි ගන්න. නැත්තම් කවදාකවත් මේක නවත්තන්න පුළුවන් වෙන එකක් නැහැ කවින්. ඊළඟට අපි කල්පනා කළ යුතු කාරණාවක් තමයි මේ මද්ද්‍රව්‍ය පිළිබඳව කල්පනා කරනකොට මේ යොමුවීම නවත්තන්න සමාජයක් හැටියටත් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට සමාජයක් හැටියටත් ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. මොකද සමාජයට කොහෙන් හෝ මේක ගෙනාවා. වැටුණා. එදා ඉඳලා මත්වීමේ උවමනා මිනිස්සු ගාව තිබුණා. හරි බඩගින්නට කනවා වගේ වැඩක් හැටියට පාවිච්චි කළා මේවා. ඒ නිසා ඒක එදත් තිබුණා අදත් තියෙන හෙටත් තියෙයි කවින්දු. ඒක නැති වෙන එකක් නැහැ. නරක කියන එක එදත් තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා. නරකත් අයින් කරන්න බෑ ලෝකේ. හොඳ එදත් තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා. මෙතනදී මට පුළුවන් නම් මේක තේරුම් අරගෙන නිවැරදි ගමනක යන්න. ඒක තමයි වෙන්න ඕන. තරුණයෙක් හැටියට තරුණයා කල්පනා කරන්න ඕන අනිත් කොල්ල මේව තමයි කරන්න කියලා යන එක නෙවෙයි. ඒත් අතරේ මොකක්ද මේ මම යන්න ඕන පාර මොකක්ද? අන්නේ යන්න ඕන පාර තමන් තේරුම් අරගෙන යන්න පුළුවන් නම් ඒක නා සාර්ථකත්වයට පත් වෙනවා. නැත්තම් පසුතැවීම විතරයි උරුම වෙන්නේ. සමාජයෙන් තියෙන්න ඕන බලපෑම. ඒ සමාජයේ බලපෑම තමයි කවිඳු විශේෂයෙන් රජයක් හැටියට
මේකට නිසි ක්‍රියාමාර්ගයක් තද ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එහෙමයි. ගණ්ඩ බෑ කියයි. අපේ මඩිය මහානායක හාමුදුරුවෝ කියලා තියෙන බොහොම ලස්සන කතාවක්. මේක නවත්තන්න කියලා මේ කියනකොට මේ තැබෑරුම් තහනම් කරන්න කියලා කියනකොට එනවා ලියුම් මොකක්ද ලියුම රජයට වැඩිපුරම ආදායමක් ලැබෙන්නේ මේවා නිසා. හරි. මහානායක හාමුදුරුවෝ ලියුම් ඉදිරිපත් කරලා තියෙනවා වැඩිපුරම රජයට ආදායමක් ලැබෙන්නේ මේක නිසා නම් ඒක පාවිච්චි කරලා ඒට ඇබ්බැහි වෙලා ඒකින් ලෙඩ වෙච්ච ලෙඩ්ඩුන්ට රජේ රෝහලේ ප්‍රතිකාර නොමිලේ කිරීමෙන් අර ලාභය ගිහිල්ලා ඉවරයි නේද? අපි හැමෝම සිහිබුද්ධියෙන් හිතන්නට ඕන කාරණයක්. බීලා ලෙඩ වෙච්ච මිනිස්සුන්ගේ පරීක්ෂණ වල කොච්චර වියදමද කියලා බලන්න. ඒක නෑ යන්නෙම රජේ රෝහලට. මොකද මේ පුද්ගලික තැනකට යන්න තරම් සල්ලි ඉතුරු කරගෙන යන්නේ නැහැනේ බීලම නැති කරලානේ. එතකොට රජයේ විසින් ඒ කෙනාගේ එන්නත් වලට පෙතිවලට පරීක්ෂණ වලට යම්කිසි මුදලක් වියදම් කරනවා. ඒ වියදම් ටික එකතු කරලා බැලුවොත් අර එන ලාභෙත් පරාදයි. එහෙමයි අපේ හැම. එතකොට ඒ වගේ මේ මෝඩ කතා කිය මේක ගෙනියනවා. දැන් මම කවින්දු හෙට මේ මාධ්‍ය ඔක්කොටම එන්න කියලා මාධ්‍ය සාකච්ඡාවක් හැටියට කිව්වොත් හෙට ඉඳලා මේ බාර් ටික තහනම් කරන්න කියලා. හෙට ඉඳලා මේ බාර් තහනම් කරන්න කිව්වොත් එහෙම කිව්වොත් කවින්දු මොකක් වෙයිද? ඔයා මට දෙන්නකෝ මං කියන්නද එහෙම? ඔයාගේ අදහස මොකක්ද? මම හිතන විදිහට අපේ ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ නේද? ඇති වෙන්නේ නැහැ. මොකද මිනිස්සු අපේ හැමෝටම දැන් අපි කොච්චර කිව්වත් අපිට ඔබ වහන්සේට මට ඕන විදිහට රටවත් මිනිස්සුවත් වෙනස් කරන්න බෑනේ අපේ හැමෝටනේ. අපි උත්සාහ කරන්නේ අපිට අපි එක පුද්ගලෙක් අපේ හැමෝටම වෙනස් කරොත් ඔහු තවත් පුද්ගලෙක් වෙනස් කරොත් රට නිතරම අපේ හැමෝටනේ මේ වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ හැමෝටනේ බාර් වහනවා කියන එක නෙමෙයි කරන්න. අපිට පුළුවන් අපේ හැමෝටම මිනිස්සුන්ට බොණ්ඩ එපා කියන එක කරන්න. එතනින් නවත්තන්න පුළුවන් ඕනේ නේද? ඔව් ඇත්තටම දැන් හෙට ගිහිල්ලා මම කිව්වොත් බාර් ටික තහනම් කරන්න කියලා ඒක අසාර්ථකයි. අසාර්ථකයි. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. කොහොම කෑ ගැහුවත් මං ගිනි තියාගත්තත් වෙන්නේ නැහැ. හරිද? මොකද වෙන්නේ නැත්තේ ඒකට අදාළව යම්කිසි යාන්ත්‍රණයක් හදාගෙන තියෙනවා. කියන්නේ මොකද්ද මේ රජයට වැඩිපුර මුදලක් එන්නේ මේවයි. ඒව නවත්තලා බෑ. ඒකේ තියෙන්න වෙනවා. එතකොට අද ගත්තාම දැන් කවුරු හරි කියනවා නම් රජයක් දුවන්නේ මේවා නිසා කියලා මම ඒක පිළිගන්නේ නැහැ. මොකද හේතුව මේ විශේෂයෙන් බෞද්ධ රටක රජයක් හැටියට ඕවෙන් දුවන්න ඕනේ නැහැ. ඕවෙන් දුවනවා නම් ඒක බෞද්ධ රජයක් වෙන්නෙත් නැහැ. මත්ද්‍රව්‍ය වලින් මේ ඉහළට නැගිච්ච රජයක් නම් වැඩක් නැහැ නේ. එතකොට මේ එහෙම දියුණු වෙච්ච ස්වභාවයක් නම් තියෙන එක ගැලපෙන එකක් නෙවෙයි. ඇයි අපට මේ තත්වයට එනකන් ඉන්න උනේ? එන්න බාර්වල ප්‍රමාණය වැඩි වෙනවා මිසක් බාර් වැහෙන එක අඩුයි. හරිද? එතකොට කියනවා පාවිච්චි කරන එක අඩු වෙලා කියලා. පාවිච්චි වෙන එක අඩු ඇති ආදීනව පෙන්වන නිසා. දැන් විශේෂයෙන් ළමා පරපුර ඉලක්කගත කරගෙන යන වැඩපිළිවෙල මේ ඒයින් දරුවන්ට ආදීනව කල්තියක් කියා දෙන එක බොහොම වැදගත් විදියට කෙරෙන්න ඕන දෙයක්. දැන් බලන්න මේ මත්ද්‍රව්‍ය භාවිතය අඩුයි කියලා කිව්වට කවින්දු මේ ඒ බාර්වල මේ විවෘත වීම ඒවයි අඩුවක් පෙන්눔 කරන්නේ නැහනේ. අලුතෙන් පර්මිට් දෙනවා. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නයක් තියෙනවා කවින්දු මේක මේ මත්ද්‍රව්‍ය කියන්නේ මාෆියාවක්. ඔයාටයි මටයි කතා කරන්න හිතන්නවත් බෑ මේ මාතෘකාව ගැන. ඒ තරම්
ගුප්ත බල සම්පන්න මාතෘකාවක්. ඔයාට මතකද කාලයක් ආවා චිත්‍රපටිවල මද්ද්‍රව්‍ය දර්ශනයක් යනකොට පෙන්වන්න බෑ ඒක බොඳ කරන්න කියලා. බොඳ කිරීමේ යෝජනාව ගෙනල්ලා තියෙන කවුද? ඒවටම සම්බන්ධයි. අපි සොයාගත්ත පසු කාලීනව චිත්‍රපටියක් ලස්සනට යනවා. එක වෙලාවක බොඳ කරනවා. ඒ බොඳ කිරීම නිසාම කවිඳු බොඳ කළේ ඇයි කියලා හොයන්න යොමු වෙච්ච ගොඩක් දෙනෙක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණා. කුතුහලය. ඒක වැහුවා. ඒක වහන්නේ නිකන් නෙවෙයි සිගරට් එක පත්තු කරන පෙන්නලා තමයි වහන්නේ. වීදුරුවට මේක දානකම් ඉඳලා තමයි ටක් ගාලා වහන්නේ බොඳ කරනවා. ඉතින් අර දකින්න තරුණයා දකින්න ළමයාට ප්‍රශ්නයක් ඇති වුණා. මේක මොකද්ද මේ පෙන්වන්න නැති වෙන්න තරම් දෙයක් උනේ? මොකක්ද මේක? කවිඳු පෙන්නුවට වඩා විනාශයක් වුණා කියනවා බොඳ කළාම. ඊට පස්සේ තමයි ඔන්න යටින් දාන්න කතාවේ දැන් බොඳ කරන්නේ යටින් දානවා මේක පිළිකාවක් හැදෙන්න පුළුවන්. මෙන්න මේක මෙහෙමයි කියලා. එතකොට අපි නොහිතන පැති තියෙන්නේ ඔය. හරි? දැන් ඊළඟට ප්‍රසිද්ධියේ සිගරට් බොන එක මත්ද්‍රව්‍ය භාවිත කරන එක තහනම් කළා. හරි? බොහොම හොඳයි. ඒක වෙන්නම ඕන දෙයක්. මතට තිත වැඩසටහන යටතේ ඒ ඉස්සර ඉතින් බස් වෝල්ට් ගානෙත් බිබී හිටියනේ. අපේ වුණ මටත් මේ පුංචි මතකයක් තියෙනවා බස්වල යද්දින් මිනිස්සු මේ පසුපස ආසන යන පුද්ගලයාව සිගරට් එකක් බොන එහෙම දේව තිබුණනේ. ඒ කාලේ හරියට දැන් මේ යන්න බෑනේ. ප්‍රසිද්ධියේ මේ කඩපිල් ගානේ හෝල්ට් ගානේ බස් එක යනකොට හැම වෙලාවෙකම සිගරට් බොන මිනිස්සු හිටියා. ඊට පස්සේ දැම්ම ප්‍රසිද්ධිය බීම තහනම්. හරි. දැන් බොන එක ඒක බොහොම වටින තීරණයක්. ඒක වෙන්න ඕන එකක්. හැබැයි අපි බලන්න ඕන ඒක එහෙම වුණාම තවත් පැත්තකින් මේකට යොමු වීම වැඩි වෙනවද කියන එක. දැන් මම දකින්න පැත්ත තියෙනවා කවිඳු. ඒ තමයි මම මේකට ඉඩ දෙන්න කියලා කියනවා නෙවෙයි ඉඩ නොදියම යුතුයි. ප්‍රසිද්ධියේ මිනිස්සු ඉස්සරහා සෙනග ඉස්සරහා මේ දේ කරන්න ඉඩ නොදිය යුතුයි. දෙන්න හොඳ නැහැ. ලෝකෙත් ගොඩක් තැන්වල ඒක දෙන්නේ නැහැ. මොකද අන් අයටත් ලෙඩ ඇති කිරීමක් නෙවෙන්නේ. ඔයා සිගරට් බොනවා නම් ඒක මටත් බලපානවා. ඔයාට වඩා සමහරකට මට බලපාලා තියෙනවා. ඒ නිසා බොන කෙනෙක් ළඟ ඉන්නවා නම් එලවලා දාන්න ඕන. එළවීමේ අයිතිය Tamanට තියෙනවා. මතක තියාගන්න. සිගරට් එකක් බොන කෙනා එලවන්න අයිතිය තියෙනවා. මොකද ඒ කෙනා බිවට ඒක එයාට වෙන හානියක් විතර නෙවෙයි. එයා වටේ ඉන්න අයටත් ලොකු හානියක් සිද්ධ කරනවා. දැන් ඊළඟට මට තියෙන ප්‍රශ්නේ දැන් ඔන්න ප්‍රසිද්ධිය බොන්න එපා. දැන් ඒ කෙනාට බොන්නත් ඕන. හැබැයි බොන්න එයා සුදුසු පරිසරයක් ගොඩ නගනවා දැන්. දැන් ප්‍රසිද්ධිය බොන්න බෑ අප්‍රසිද්ධව බොන්න ඕන. දැන් අප්‍රසිද්ධිය බොන්න ගියපු කෙනා ප්‍රසිද්ධියේ සිගරට් එකක් නම් බිව්වේ කවිඳු. අප්‍රසිද්ධියේ හැංගිලා සිගරට් දෙක තුනක්වත් බොන. හරි? එකක් බීලා නවත්තන මිනිස්සයා 3-4කට යොමු වීමක් අර දේ හරහා සිද්ධ වුණා කියලා මට කියන්න පුළුවන්. හරිද? මොකද හේතුව අතන ප්‍රසිද්ධිය බොනකොට සමහරකට හාමුදුර කෙනෙක් දකිද්ද දන්නේ. හාමුදුර කෙනෙක් දැක්කම කාලා බීලා තියෙන දාන බිමට පාගනවා. දැන් නම් එහෙමත් ගානක් නැහැ මිනිස්සුන්ට. දැන් හාමුදුරු දැක්කත් බොන මිනිස්සු ඉන්නේ. මම ඒ තරම් නීච මට්ටමට වැටිච්ච අය ඉන්නවා මේ සමාජේ. හාමුදුරු හිටියත් කමන්නේ මේ පන්සල් වත්තට ඇවිල්ලා සිගරට් එකක් බොන්න තැනක් නැද්ද කියලා අහන මිනිස්සු ඉන්නවා. දවසක් මේ ධර්මායතනට ඇවිල්ලා එක මිනිස්සෙක් මටම සිද්ධ වෙච්ච දෙයක්. ධර්මායතනට ඇවිල්ලා හාමුදුරු මේ සිගරට් එකක් බොන්න තැනක් නැද්ද? මේ සත්‍යෙම කතාව. පිරිහීම. ඒ මිනිස්සයාට ලැජ්ජාවක් තිබුණ නැද්ද මේක හාමුදුරු කෙනකින් අහන්න? තිබුණේ. ලැජ්ජ වෙන්න එපා. පන්සලකට ඇවිල්ලා සිගරට් එකක් බොන්න තැනක් අහන එකට ලැජ්ජාවක් තියෙන්න ඕන නේද? ඉතින් ලැජ්ජාවක් නැතිකමටම යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ තරම් හරි භයානකයි. ඉතින් මම මේ කියන්නේ අපි රජයක් හැටියටත් සමාජයක් හැටියටත් මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ලොකු පාලනයක් ඇති කරන්න ඕන.
මේකෙන් ආදායම හම්බෙනවයි කියලා තව තවත් මේවා ව්‍යාප්ත කරන්න ඉඩ දෙන්න ඕන නැහැ. දැන් දීලා තියෙන මේ ටික මේ ටික දැන් මේ ඕනවටත් වැඩිනේ දැන්. තවත් මොනවද වැඩි කරන්නේ? දැන් ඔය යන්නේ මේ හාමුදුරුවෝ ටිකත් ඉවර කරලා, ගිහියෝ ටිකත් ඉවර කරලා, ළමයි ටිකත් ඉවර කරලා ඔක්කොම ඉවර කරන්නද යන්නේ? දැන් මන් දන්නේ කවින්දු මේක සමාජයට බාරයි, ගිහියන්ට බාරයි. හරි? මේවා වැඩි කර යනවා කියන්නේ හාමුදුරුවෝ ටික රකින්න බෑ. හරි? ඊට පස්සේ ප්‍රශ්න ඇති කරලා කෑ ගහන්න එපා. පන්සල් වලටත් මේක දැන් යොමු වෙලානේ තියෙන්නේ. රහසක් නෙවෙයි. හැමෝම තැන කතා වෙනවනේ. අර හාමුදුරුවෝ බොනවා, මේ හාමුදුරුවෝ බොනවා. කතා වෙනවා. එතනට යොමු දැන් සමාජයේ තිබිච්ච දෙයක් කියන්නේ පන්සලට එන. හරි? දැන් පන්සලේ හාමුදුරුවෝ එක් කරයි කියලා ආරංචි වෙච්ච ගම හාමුදුරන්ට ගහලා සිවුරත් ගලවලා එලවනවා. හැබැයි ඒ අඩුව පුරවන්න කිසි කෙනෙක් එන්නෙත් නැහැ. හැබැයි ගෙදර ඉන්න මිනිස්සයාව ඔව් හැදෙන්නෙත් ඒක ප්‍රශ්නයක් නැහැ නේ ගෙදරනේ. අතන අයින් කළා දාන්න. දැන් මේ ශාසනයේ අඩුවක් වෙන්නේ. මම මේ කියන්නේ මේ ඉන්න හාමුදුරුවෝ ටික වෙනසෙන වැඩපිළිවෙලක් නම් යන්නේ ඒකට වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒකට වග කිය යුත්තේ ඉන්නේ සමාජයේමයි. සමාජයේමයි. ඒක මේ ගිහියට අයිති භික්ෂුව ආරක්ෂා කරන්න. මොකද ගිහියගෙන් තමයි භික්ෂුවට ඔක එන්නේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. බාරයකට හාමුදුරුව කෙනෙක් ගිහිල්ලා කවදාකවත් ගන්නෙ නැහැ. ගිහි කෙනෙක් ගන්න. අනිවාර්යයෙන්. එහෙනම් ගිහියටම තමයි අයිති. පුළුවන් නම් බේරගන්න. එහෙමයි. අපිට වගකීමක් තියෙනවා, අපිට යුතුයකමක් තියෙනවා අපේ මේ පුංචි රට මේ ආසියාවේ මුතු වැටය, මේ පෙරදිග මුතු යටය අපිට රැකගන්න. ඉතින් මේ අද අපි කතා කළේ දිවියට අත්වලක් වැඩසටහනින් මත්වීම පිළිබඳව. අද අපි සුපුරුදු පරිද්දෙන් මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සිටයි මේ වැඩසටහන පටිගත කරමින් ජයමග රූපවාහිනී නාලිකාව POTV නාලිකාංක 94න් සහ ඒ වගේම ඊතර සිටින ඔබට YouTube නාලිකාව ඔස්සේ සජීව ලෙසින් අපි සජීව පටිගත කිරීමක් ලෙස මේ ආකාරයෙන් ගෙනාවේ. අපිට අද දවසේ ලැබී ඇති කාල වේලාව නිමවටපත් වෙනවා. ඉතින් අද දවසේත් අපි සිදු කළ ආරාධනයෙන් වැඩම කරන්නට යෙදුණු මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි ගෞරව නමස්කාර පූර්වකව තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවර මේ ධර්මද්වීපයේම සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවංශ සරණයි අපේ හමුදුරුවනි. අපි ලබන සතියේ මේ වෙලාවටම ඔබට දිවියට අත්වලක් වැඩසටහන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමගින් ඔබේ ආලින්දයට, ඔබේ නිවසට, ඔබේ තාරුණ්‍යයේ ඔබේ ඉන්න දුවට හෝ පුතාට, ඔබේ නිවසේ ඉන්න දුවට පුතාට ජීවිතයේ ජය ගන්නට යම්කිසි අත්වලක් සපයන්නට, ඔබට යම්කිසි අත්වලක් සපයන්නට අපි දිවියට අත්වලක් වැඩසටහන ලබන සතියේ සුපුරුදු ලෙසින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා. ඔබට ජයග්‍රාහී දවසක්. ආයුබෝවන්.